ආයුබෝවන් සුබ දවසක් දරුවෝ හැමදෙනාටම ඉතින් සාදරයෙන් පිළිගන්නවා සමිත දිල්ෂාන් YouTube ICT පාඩම් මාලාවට. පුතේ අපි අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවය ශ්‍රේණිය පළවෙනි පාඩම පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම කියන පාඩම. ඉතින් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ පුතාලට තනියම වුණත් හරියට ගිහිල්ලා පරිගණකයක් මිලදී ගැනීමේ දැනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පාඩම ගොඩක් හොඳයි පුතාලට පරිගණකයේ පර්යාන්ත උපාංග පිළිබඳ ලොකු අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බලන්න මේ පාඩමෙන් ඔබට කියලා පුතාලගේ කියවීම පොතේ දීලා තියෙනවා. මේ පාඩමේ අපි සාකච්ඡා කරනවා මොනවද පර්යාන්ත උපාංග කියන්නේ? ඒ වගේම පර්යාන්ත උපාංග තෝරාගන්නේ කොහොමද? ඒ වගේම පරිගණකයක් පිරිවිතර සකසන්නේ කොහොමද? සාමාන්‍ය පුතාලා පරිගණකයක් ගන්න කලින් මෙන්න මේ පිරිවිතරය සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒක සකස් කරන්නත් මේ පාඩමේ කියලා දෙනවා. ඒ වගේම පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු අමතර කරුණු මොනවද වෙන්න මේ කියන කොටස් ගැන වගේම තවත් ගොඩක් දේවල් අපි මේ පාඩම යටතේ කතා කරන්න යන්නේ. ඉතින් පුතේ අපිට මේ පාඩමේ මුලින්ම කතා කරන්න තියෙන්නේ පරිශීලක හඳුනා ගැනීම සම්බන්ධව. පරිශීලක. අපි පරිශීලකට කියනවා පුතේ ඉංග්‍රීසි වලින් user කියලා. user. පරිශීලකට අපි කියනවා user කියලා. එතකොට පුතේ කවුද මේ පරිශීලක? අපි මෙන්න මෙහෙම පරිගණකයේ පොඩ්ඩක් අමතක කරමු. පුතාලා හැමෝම දන්න කාරණයක් තමයි මේ පෑන්. නේද? සාමාන්‍යයෙන් පුතේ ඔයාලා මේ පෑන් භාවිතා කරන්නේ මොන වගේ කාර්යයක් සඳහාද? ගුරුවරු කියන දේවල් ලියා ගන්න. ඒ කියන්නේ අධ්‍යයන කටයුතු සඳහා තමයි පුතාලා පෑන භාවිතා කරන්නේ. හැබැයි ගුරුවරු පෑන භාවිතා කරන්නේ මොකටද? ගුරුවරු සාමාන්‍යයෙන් පෑන භාවිතා කරන්නේ දරුවන්ගේ නිවැරදි කිරීම සිදු කරන්න. පැහැදිලිද? කඩේ ඉන්න මුදලාලි කෙනෙක් පෑන භාවිතා කරන්නේ මොකටද? සාමාන්‍යයෙන් බිලක් සකස් කරන්නේ. කියන්නේ ලේසි එකතු කිරීම අඩු කිරීමක් කරගන්න තමයි මුදලාලි කෙනෙක් භාවිතා කරන්නේ. එහෙනම් එකම පෑන භාවිතා කරන ආකාරය අනුව පරිශීලකයා වෙනස් වුණා නේද? මෙන්න මේ වගේ පුතේ පරිගණකයේ භාවිතා කරන ආකාරය අනුව පරිශීලක එහෙම නැත්නම් user අපිට කොටස් කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. දැන් නිදසුනක් විදියට කතා කරොත් පුතා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් පරිගණක වැඩසටහන. ඒ කියන්නේ පුතා ඔය භාවිතා කරන MS Word ගේම්ස් වගේ දේවල් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩසටහන කියන්නේ ප්‍රෝග්‍රෑම්. එතකොට මේ ප්‍රෝග්‍රෑමර් පරිගණකය භාවිතා කරන්නේ මොකක්ද? ප්‍රෝග්‍රෑම් කියන්නේ. එයා සින්දු අහන්න භාවිතා කරනවද? එයා ගේම් ගහන්න භාවිතා කරනවද? නැහැ. එහෙනම් ප්‍රෝග්‍රෑමර් පරිගණකය භාවිතා කරන ආකාරය වෙනස්. ඒම පරිගණකයේ ඔස්සේ අපිට ප්‍රෝග්‍රෑමර් කියලා යූසර් කෙනෙක් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ රූප සටහන බලුවොත් ඔයාලට පේන්න තියෙනවා ඩිසයින් කරන කෙනෙක් ඉන්නවා. එතකොට මේ ඩිසයින් කරන කෙනා පරිගණකයේ භාවිතා කරන්නේ මොකටද? මෙයා භාවිතා කරන්නේ පුතේ සාමාන්‍යයෙන් ගේම් ගහන්නද, ප්‍රෝග්‍රෑම් ලියන්නද නැහැ. එයා ග්‍රැෆික් ඩිසයිනින් වැඩ කරන්න තමයි පරිගණකයේ භාවිතා කරන්නේ. එහෙනම් බලන්න පරිගණකයේ භාවිතා කරන ආකාරය පරිශීලකයෙන් වෙනස් වෙනවා. පුතාලා පරිගණකයේ භාවිතා කරන්නේ මොකටද? සාමාන්‍යයෙන් පුතාලා ඉගෙනීම් කටයුතු කරන්න, ලිපියක් සකස් කරගන්න, ගේම් එකක් ගන්න, මෙන්න මේ වගේ දේවල් වලට තමයි පරිගණකයේ භාවිතා කරන්නේ. දැක්කද එහෙනම් පරිගණකයේ අවශ්‍යතාවය වෙනස් වුණා. එකම පරිගණකයේ කිහිප දෙනෙක් භාවිතා කරන ආකාරය වෙනස්. මෙන්න මේ ආකාරය අනුව පුතේ අපිට පරිශීලකයන් කිහිප දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. පුතාලගේ කියවීම පොතේ මේක දාලා තියෙනවා බලන්න. පළවෙනියට ප්‍රෝග්‍රෑම්. අර මම මුලින් සඳහන් කරා වගේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා කියන්නේ පුතාලගේ ඩ්‍රීම් ජොබ් එකක් වෙන්න පුළුවන්. රැකිය අවස්ථාවක්. ඒ හේතුව මේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න පුතේ ගොඩාක් කට්ටිය හිින්න දකිනවා. මොකද මේ කට්ටියගේ වැටුප ඉතාමත් ඉහළයි. හරි? එතකොට පුතාලට IT හදාarලා අනාගතයේදී මේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. තොරතුරු තාක්ෂණය නිසා බිහි වෙච්ච හොඳ රැකිය අවස්ථාවක්. එයාගේ කාර්යය තමයි පුතේ ප්‍රෝග්‍රෑම් නිර්මාණය කිරීම. හරිද? ජාල පරිපාලක. ජාල පරිපාලක කියන්නේ තවත් පරිශීලක ආකාරයක්. එයාගේ කාර්යය මොකක්ද පුතේ? එයා ඇවිල්ලා කරන්නේ කම්පියුටර් නෙට්වර්ක් තියෙනවා. දැන් පුතාලා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පුතාලට තේරෙන්නේ කියලා දුන්නොත් දැන් පුතාලට මොබිටෙල් හරි ඩයලොග් හරි දාන්නවනේ. එයාලගේ නෙට්වර්ක් එකක් තියෙනවනේ. මේ නෙට්වර්ක් එක පාලනය කරන්න අවශ්‍ය පුද්ගලයා තමයි නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් ජාල පරිපාලක කියලා හඳුන්වන්නේ. මේ රැකිය අවස්ථාවක් ඉතාමත් ඉහළ හොඳයි. ඉහළ වැටුපක් ලබන්න පුළුවන්. ඒකට මතක තියාගන්න මේ සෑම රැකිය අවස්ථාවක්ම තොරතුරු තාක්ෂණය නිසා බිහි වෙච්ච ඒවා.
එතකොට මෙතන දීලා තියෙන කීපයයි. නමුත් මීට වඩා රැකියා අවස්ථාවන් රාශියක් පුතේ සාමාන්‍ය ජොබ් මාකට් එකේ පුතාලට හොයා ගන්න පුළුවන් IT කරන කට්ටිය. අපි ඒව අනාගතේ කතා කරමු. ඊළඟට පද්ධති විශ්ලේෂක. පද්ධති විශ්ලේෂක කියන්නේ සාමාන්‍ය ආයතනයක සිස්ටම් එක කන්ට්‍රෝල් කරන පුද්ගලයා. සිස්ටම් එකේ data ඇනලිස්ට් කරන කෙනා. තමයි අපි පද්ධති විශ්ලේෂක කියලා කියන්නේ. ඉතින් ඒක හොඳ රැකියා අවස්ථාවක්. ඊළඟට මෘදුකාංග ඉංජිනේරු. මේකත් ගොඩක් දරුවෝ වෙන්නාස ජොබ් එකක් නේ. දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ කියන ප්‍රෝග්‍රෑමරයි සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියන එකම දෙකම එක වගේ. මොකද්ද මේකේ වෙනස? පුතේ ප්‍රෝග්‍රෑමර් කියන්නේ වැඩසටහන ලියන කෙනා. ඒ කියන්නේ අර කෝඩින් කරන කෙනා. ඒ කියන්නේ මොන හරි ලැන්ග්වේජ් එකක් යොදා ගන්න Python, C#, C++, Java වගේ පරිගණක භාෂාවක් යොදාගෙන වැඩසටහන් ලියන කෙනා තමයි ක්‍රමලේඛක කියන්නේ. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියලා කියන්නේ පුතේ ඒ ලියපු ප්‍රෝග්‍රෑම් ටික එකට එකතු කරලා අවසානයේ සොෆ්ට්වෙයාර් එක අවුට්පුට් කරන්න පුළුවන් කෙනා තමයි අපි මෘදුකාංග ඉංජිනේරු කියලා හඳුන්වන්නේ. ඉතින් එතකොට ඒක හොඳ රැකියා අවස්ථාවක්. ඊළඟට පරිගණක හේතුන් සහායක ගත්තට පස්සේ පුතේ මේකේ ආකාර කිහිපයක් තියෙනවා. සාමාන්‍ය පුතාලා දෙකලදී කමියුනිකේෂන් වල එහෙම නැත්නම් ඔය ටයිපින් කරන දැන් වල ඉන්නවා නේද අර අකුරු ටයිප් කරන කට්ටිය වර්ඩ් වල එහෙම ඒ කට්ටියත් ඉන්නේ පරිගණක යෙදුම් සහායක. ඒ වගේම ග්‍රැෆික් ඩිසයිනින් කරන කට්ටිය ඉන්නවා නේද? ඒ කට්ටිය ඉන්නේ පරිගණක යෙදුම් සහායක. එතකොට මේක ඉහත රැකියා අවස්ථාවක් තරහ ඉහළ වැටුපක් නැති වුණත් පුතේ ගෙදර ඉඳන් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ පරිගණක යෙදුම් සහායක කියන්නේ. යම්කිසි ඇප්ලිකේෂන් එකක් යම්කිසි සොෆ්ට්වෙයාර් එකක් අපි උදාහරණයක් විදිහට ගත්ත ෆොටෝෂොප් හොඳට ඉගෙන ගත්ත කෙනාට ගෙදර ගන්න සල්ලි හොයන්න පුළුවන්. එතකොට අපි ආ ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් වගේ අපි ආ හඳුන්වනවා පරිගණක යෙදුම් සහායක පුද්ගලයෙක් කියලා. පැහැදිලිනේ? ඊළඟට වෙබ් සංවර්ධක ගැන කතා කරොත් එහෙම වෙබ් සංවර්ධක කියන්නේ පුතේ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනා. උදාහරණයක් විදිහට මගේ වෙබ් අඩවිය www.samithadishan.com මගේ ආයතනයේ වෙබ් අඩවිය www.ewait.com. මෙන්න මේ වෙබ් අඩවිය නිර්මාණය කරන පුද්ගලයන්ට අපි කියනවා වෙබ් සංවර්ධක කියලා. ඉතින් පුතේ මේවන් ඉතා ඉහළ වැටුප් ලබන්න පුළුවන් රැකියා අවස්ථාවක්. එතකොට මේ පුද්ගලයන් පරිගණකයේ භාවිතා කරන ආකාරය කියන එකට වෙනස්. දැන් අපි පුතාලට තව පරිශීලකෙක් මම හඳුන්වන්නම්. තව කෙනෙක් හඳුන්වනවා මම ගේම්. අපුලුවන් නම් ගේම් මොනවද කරන්න කියලා කියන්නේ ඔබ බලන්න. දැන් මේක අපේ පුතාලා දන්නවා. ගේම් කෙනෙක් මොකද කරන්නේ? එයා පරිගණකයේ භාවිතා කරන්නේ මොකටද? පරිගණක ක්‍රීඩා කරන්න. පරිගණක ක්‍රීඩා කරන්න. එයා ඉහත සඳහන් කරපු කිසිම දෙයක් කරනවද පුතේ? නෑ. එයා පරිගණක ක්‍රීඩා කරන්න තමයි ගේම කෙනෙක් සාමාන්‍ය පරිගණකයක් භාවිතා කරන්නේ. එහෙනම් ඔන්න විවිධ පරිශීලකීන් අපි දැන් හඳුනගත්තා. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසදී අපි කියනවා පරිශීලක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. දැන් අපි මෙහෙම ගමුකෝ පුතේ. දැන් සාමාන්‍යයෙන් පුතාලා පරිගණකයක් ගත්තොත් පුතාලට අනිවාර්යයෙන්ම මොනවද ඕනේ? අන්තර්ජාලයට පිවිසීම අවශ්‍යතාවය ඕන වෙනව නේද? නැත්නම් ඉගෙනීම් කටයුතු කරන්න විදියක් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙකුට අන්තර්ජාලයට පිවිසීම අත්‍යවශ්‍යයි නෑ. එයාට අවශ්‍ය වෙන්නේ පුතේ පරිගණක වැඩසටහන් ලියන්න පුළුවන් මොකද පරිගණකය. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට අවශ්‍යයිද පුතේ ලිපි ලේඛන සකසන්න? නෑ. සාමාන්‍ය ග්‍රැෆික් ඩිසයිනින් කරන කෙනෙකුට අවශ්‍ය මොකක්ද? ග්‍රැෆික් නිර්මාණ කරන්න පුළුවන් පරිගණකයක් අවශ්‍ය වෙන්නේ. ඒ අනුව දැන් අපිට තේරෙනවා පරිගණකයක් තෝරා ගන්නකොට ඒක පරිශීලක අවශ්‍යතාවයම තමයි තීරණය වෙන්නේ. දැන් පුතාලා ගේම් ගහන්න නම් පුතාලා ලියුමනාව පුතාලා ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පුළුවන් කම්පියුටරයක් කරන්න වඩා තියෙනවද? නෑ. එයා ඔයා එහෙනම් ගන්නෝනේ ඒකට අවශ්‍ය කරන පරිගණකයක්. පුතාලට මම අනාගතයේ කියලා දෙන්නම්. මේ පරිගණක ක්‍රීඩා කරන්න හොඳ පරිගණක මොනවද? ග්‍රැෆික් නිර්මාණ කරන්න හොඳ පරිගණක මොනවද? මේවා එකිනෙකට වෙනස් පුතේ. ඒවා ඉස්සරහදී මම කියලා දෙන්නම්. එහෙනම් මතක තියාගන්න පරිශීලකගේ අවශ්‍යතාවය මත. දැන් උදාහරණයක් විදිහට තව ගත්තොත් එහෙම ටයිපින් කරන කෙනෙකුට එයාගේ පරිගණකයේ අනිවාර්යෙන් මොනවද පුළුවන් වෙන්න ඕනේ? දැන් පුතාලා මේ රවුන්ඩ් දීලා තියෙන පහක් මොනවද මේ පහෙන් අවශ්‍ය වෙන්නේ? ලියුම් ටයිප් කරන කෙනෙකුට එයාට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මොකක්ද පුතේ? ලිපි ලේඛන සැකසීම කියන එක. අපි හිතමු පුතේ වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා, චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් කියලා. එයාට මේ ලිපි ලේඛන සැකසීම අවශ්‍යද? නැහැ. එයාට අවශ්‍ය වෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය කිරීමේ හැකියාව තියෙන පරිගණකයක්. එහෙනම් පුතාලා හොඳට මතක තියාගමු.
පරිශීලකගේ අවශ්‍යතාවය මත තමයි ගන්න පරිගණකයේ තෝරන්න ඕනේ. එහෙම නැතුව ආවට ගියාට පරිගණකයක් අරගෙන තේරුමක් නෑ දරුවනේ. ඊළඟට අපිට මේ පරිගණක ආකාර දෙකක් තියෙනවා ඉගෙන ගන්න. මොනවද පුතේ මේ පරිගණක ආකාර දෙක? එකක් ඇවිල්ලා මෙතන සඳහන් කරලා තියෙන විදිහට නිශ්චිත ස්ථානයක තබා නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. අනිත් එක ජංගම පරිගණක. එකක් නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක, අනිත් එක මොකක්ද පුතේ? ජංගම පරිගණක. මොනවද මේ දෙකේ වෙනස? නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක කියන්නේ දරුවනේ යම්කිසි ස්ථානයක තිබ්බට පස්සේ ඒක කොහෙවත් ගෙනියන්න බෑ. දැන් පුතාලගේ පාසලේ තියෙන කම්පියුටර්ස් ටීචර්ට පුළුවන් ද බෑග් එකේ දාලා ගෙදර ගෙනියන්න පුතා? හැකියාවක් තියෙනවද? නැහැ. හැබැයි ටීචර් ගාව තියෙනවා පුතේ ස්මාර්ට්ෆෝන් එකක්, ටීචර් ගාව තියෙනවා පුතේ ටැබ් එකක්, ටීචර් ගාව තියෙනවා ලැප්ටොප් එකක්. ටීචර්ට ඒක ගෙදර ගෙනියන්න පුළුවන් නේද? අන්න එහෙනම් තේරුම් ගන්න. නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්. හරි. සර්වර් කම්පියුටර්. දැන් පුතා ඩෙස්ක්ටොප් කම්පියුටර් කියන පුතාගේ ඉස්කෝලේ තියෙන කම්පියුටර්ස් ලැබ් එකේ තියෙනවා. සර්වර් කම්පියුටර් කියන්නේ මොකක්ද පුතේ? පුතාගේ ඉස්කෝලේ නෙට්වර්ක් එකක් තියෙනවා නේද? මෙන්න මෙහෙම දැන් මම මේ රවුම් වලින් අදින්නේ පුතාගේ කම්පියුටර්ස්. හරි. මෙන්න මෙහෙම කම්පියුටර්ස් ගොඩාක් තියලා ටීචර් ගාව ප්‍රධාන කම්පියුටරයක් කියලා තියෙනවා නේද පුතේ? එතකොට මේ සියලුම කම්පියුටර් පාලනය කරන්නේ කවුද? මේ ටීචර්ගේ පරිගණකයනේ. එහෙනම් ඒක අපි ප්‍රධාන පරිගණකය වෙන සර්වර් කම්පියුටර් එකක් කියලා හඳුන්වනවා. ඉතින් සමහර පාසල් වල නම් සර්වර් කම්පියුටර්ස් තියෙනවා. ඒ වගේම සෑම ආයතනයකම පුතේ සර්වර් කම්පියුටර්ස් තියෙනවා. පැහැදිලි නේද? සමහර ආයතන වල තියෙන සර්වර් කම්පියුටර් ඉතාමත් විශාලයි පුතේ. සාමාන්‍යයෙන් කාමරයක් විතර ලොකුයි. පුතාට මම Google එකේ සර්වර් කම්පියුටර් එක පෙන්නන්නද පොඩ්ඩක්? පුතාලා දැකලා නැතුව ඉතින් පොඩ්ඩක් බලමුකෝ අපි Google එකේ සර්වර් කම්පියුටර් එක කොහොමද කියලා. පොඩ්ඩක් ඉන්න පුතේ ඒක දෙන්න. හරි. ඉන්න මම ඔයාලට පෙන්නන්න මේ කොහොම හරි. මොකක්ද බලන්න ඉන්නේ. අපි දැකලා නැහැ Google එකේ සර්වර් කම්පියුටර් එක කොහොමද කියලා. හරි බලන්න කොහොමද විශාලත්වය කියලා. අපි බලමු. ඉතාමත් විශාලයි මේ පරිගණකය. කොහොමද පුතේ විශාලත්වය? එතකොට මෙන්න මේ සර්වර් කම්පියුටර් පුතේ බෑග් එක දාන් ගෙනියන්න පුළුවන්ද? මේ වගේ විශාලත්වයෙන් තියෙන සර්වර් කම්පියුටර් අපිට තනින් තන ගෙනියන්න පුළුවන්ද? බැහැ. එතකොට සේවාදායක පරිගණක කියලා කියන්නේ පුතේ නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. එහෙනම් පුතාලේ හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? ඕකේ. දැන් අපි ඊළඟට යමු. තව කියනවා මේක උදාහරණ. all in one computer. පුතාලා all in one computer දැකලා තියෙනවද? මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් පුතාලට. මේ බලන්න all in one computer කියන්නේ මොනවද කියලා. all in one computer කියන්නේ පුතේ සාමාන්‍ය පරිගණකයක් වගේම තමයි. හැබැයි මෙන්න මේ පරිගණකයේ පුතේ වෙනම අර දැන් සාමාන්‍ය පුතාලා පරිගණකයක් භාවිතා කරනකොට පෙට්ටියක් වගේ එකක් තියෙනවනේ. අපි කියන්නේ system unit එක කියලා. ඒ system unit එක මේ all in one computer එක දැක ගන්න හැකියාවක් නැහැ. ඒක monitor එක පිටිපස්සෙම තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන all in one කියන කම්පියුටර් පුතේ අපි හඳුනා ගන්නවා නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන්න ඕන පරිගණකයක් විදියට. පැහැදිලි නේද? ඉතින් එහෙනම් නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක මොනවද කියන්නේ පුතාලට කියන්න පුළුවන්. සේවාදායක පරිගණක, වැඩහල් පරිගණක, මේස පරිගණක. ඉංග්‍රීසි වලින් කියොත් අපි කියනවා සර්වර් කම්පියුටර්, වර්ක් ස්ටේෂන්, ඩෙස්ක්ටොප් කම්පියුටර් all in one වගේ අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් වෙනවා රූප සටහනක් දීලා තියෙනවා පුතාලා මේකෙන් මොනවද කියලා හිතන්න මේ නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන්න ඕන කම්පියුටර්. මම එහෙනම් කරු ලකුණු දාන්නම්. මේස පරිගණකය, all in one computer, server computer, workstation computer. එහෙනම් මෙන්න මේ හතර භාවිතා කරන්න ඕනේ නිශ්චිත ස්ථානයක තබා. නමුත් laptop, notebook, tablet, smartphone
අපි ටැබ් PC කියලාත් කියනවා මේ ටැබ් වලට. මේවා අපිට ඕනෑම තැනකට ගිහිල්ලා භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. බෑග් එක දාලා අරන් යන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අපි ඒවට කියනවා පුතේ ජංගමව භාවිතා කරන පරිගණක කියලා. එහෙනම් අපේ පුතාලට දැන් නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණකයි ජංගමව භාවිතා කරන පරිගණකයි සම්බන්ධව දැනුමක් එන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි ඊළඟට බලමු පුතේ පුතාලගේ ක්‍රියාකාරකම් එක එක. පුතාලට මම කිව්වනේ මේ පාඩම කරනකොට පුතාලගේ වැඩපොතේ තියෙන කොටස් ටිකත් මම ආවරණය කරනවා. ඉතින් ඒක පුතාලට ලොකු පහසුවක් වෙයි උත්තර ඉක්මනට හොයාගන්න. එහෙම නේද? ඉතින් තව දෙයක් ඉතින් මේ වැඩසටහන හොඳයි නම් පුතේ අමතක නොකර පල්ලෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තාමත් YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදීත් මේ වගේ ICT පාඩම් ගොඩක් මම ගේනවා. හරිද? ඉතින් හරි. දැන් එහෙනම් අපි ක්‍රියාකාරකම එක එකට යමුකෝ. මෙයා කියනවා දී ඇති පද අතරින් සුදුසුම පද භාවිතා කර ස්ථම් පුරවන්න කියලා. ඉතින් අපිට පද ලයිස්තුවක් දීලා තියෙනවා සේවාදායක පරිගණකය, මේස පරිගණකය, සියල්ල මේකක පරිගණකය. දැන් මාර වැඩේ නේද පුතේ? මේවට කියන ඉංග්‍රීසි නම දන්නේ නැත්නම් ටිකක් අමාරු වෙනවා වැඩි. ඉතින් මම ඒ නිසා පොඩ්ඩක් මේව ඉස්සර ඉංග්‍රීසිනුත් ළම ලියන්න. සේවාදායක කියන්නේ මොකක්ද? සර්වර් කම්පියුටර්. මේස පරිගණකය කියන්නේ මොකක්ද? ඩෙස්ක්ටොප් කම්පියුටර්. සියල්ල මේකක පරිගණක කියන්නේ all in one. උකුළු පරිගණකය කියන්නේ ලැප්ටොප්. සුහුරු ජංගම දුරකථනය කියන්නේ ස්මාර්ට්ෆෝන්. ටැබ්ලට් පරිගණකය කියන්නේ ටැබ්ලට් PC කියන එක. දැන් අපි යමු ප්‍රශ්න වලට උත්තර දෙන්න. නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිතා කිරීමට යොදා ගැනීම. අන්න බලන්න නිවසේදී හෝ කාර්යාලයේදී. එහෙනම් අපිට නිවසේදී හෝ කාර්යාලයේදී නිශ්චිත ස්ථානයක තබා භාවිතා කිරීමේ හැකියාව තියෙන මොන කම්පියුටරද? මේස පරිගණක. එහෙම නැත්නම් අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් කියලා ලියන. ඉතින් මම මේකට අදාළ අංකෙ මෙතනින් ලියන්නම්. B පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීම සඳහා භාවිතා කරනවා කියන මොකක්ද මම? සර්වර් කම්පියුටර්. එහෙනම් මම මෙතනින් ලියනම් අංක 1. ජංගමව භාවිතා කළ හැකි සාපේක්ෂව විශාල පරිගණක තිරයක් සහිත පරිගණක වේ. අපි පොඩ්ඩක් ඒක තියමු. මොකද ජංගමව භාවිතා කරන්න පුළුවන් උපකරණ තුනක් තියෙනවා මේකේ. ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්. අපි ඊළඟ ප්‍රශ්නේ කියවලා ඉමු. හරි? සිසුන්ට ලේඛන කියවීමට, තැන්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්දකෝෂ පරිහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය හරහා sannivedana කටයුතු වලට ජංගමව භාවිතා කළ හැකි පරිගණක වන්නේ එහෙනම් අපිට මෙතනට ලියන්න පුළුවන් මොකක්ද පුතේ? ස්මාර්ට්ෆෝන්. ඒ කියන්නේ සුහුරු ජංගම දුරකථනය ගන්නත් පුළුවන් ඒකට, ටැබ්ලට් PC ගන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මෙතනට අපිට ලියන්න පුළුවන් ලේසියෙන් උත්තරේ මොකක්ද පුතේ? ලැප්ටොප් කියලා. අංක 4 ලියන්න පුළුවන්. හරි? ජංගම භාවිතා කළ හැකි සාපේක්ෂව විශාල පරිගණක තිරයක් නේ. ඒ මේ ටැබ් වලට වඩා ස්මාර්ට්ෆෝන් වලට වඩා ලැප්ටොප් එකේ තිරේ ලොකුයි නේ පුතේ. ඉතින් එහෙනම් අපිට එතනට 4 ගන්න පුළුවන්. අවසන් එක. එහා මෙහා ගෙන යාමට අසීරු අඩු ඉඩකඩ භාවිතා කළ හැකි පර්යාය උපාංග රැසක් සංදර්ශකයටම සවි කර ඇත්තේ මොකක්ද? all in one computer. එහෙනම් යාට උත්තරේ වෙන්න ඕනේ කීයද පුතා? 3. ඔන්න ඔහම අපේ පුතාලා හරියට උත්තර ලබාගෙන තියෙන්න ඕනේ. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පරිගණක පර්යන්ත උපාංග කියලා. මොනවද පුතේ මේ පරිගණක පර්යන්ත උපාංග කියන්නේ? දැන් අපේ දරුවෝ දන්නවා පරිගණකය කියන එක. දැන් අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ගත්තොත් පුතේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක දැන් මේ බලන්නකෝ. මේ රූප බලනක මම කතා කරමුකෝ. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ බලන්න දරුවනේ මේ උපාංග රාශියක් සම්බන්ධ වෙලා තියෙනවා නේද? මේ පරිගණකයට. ඉන්න පොඩ්ඩක් පිටුරේ ලෝඩ් වෙනකන් ආත්මියාවේ. දැන් බලන්න මෙන්න මේ කියන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකට ඩිවයිසස් ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඩිවයිසස් ගොඩක් සම්බන්ධ වෙලා තමයි පුතේ අපේ පරිගණකයේ අපිට අවශ්‍ය කටයුතු කරලා දෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් මේ පරිගණකයට සම්බන්ධ වෙන උපාංග වලට අපි කියනවා පර්යන්ත උපාංග කියලා. බලන්න ඔයාලගේ කියවීම පොතේ ලස්සන නිර්වචනයක් දීලා තියෙනවා. පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කිරීමට යොදා ගනු ලබන උපාංග ආදාන උපාංග ලෙසද
දත්ත හා වැඩසටහන් ස්ථීරව තැන්පත් කිරීමට යොදාගනු ලබන ආචාර්යපාක ස්ටෝරේජ් ඩිවයිසස් විදියට. ඒ වගේම සැකසීමෙන් පසු පිටතට තොරතුරු ලබා දෙන උපාංග ප්‍රතිදාන උපාංග ලෙස හඳුන්වන අතර ඒ අනුව ආදාන ආචාර්ය සහ ප්‍රතිදාන සඳහා යොදා ගැනීම උපාංග පර්යන්ත උපාංග කියලා කියනවා. එහෙනම් කවුරු හරි ප්‍රශ්නයක් අහනවා පුතාලගෙන් පර්යන්ත උපාංග කියන්නේ මොනවද? එහෙනම් උත්තරේ දෙන්න ආදානය ආචාර්ය සහ ප්‍රතිදානය සඳහා යොදාගෙන උපාංග පර්යන්ත උපාංග වේ. එහෙනම් අපිට පර්යන්ත උපාංගයක තියෙන කොටස් මොනවද? අපි ලියමු ආදාන උපාංග තියෙනවා පුතේ. ප්‍රතිදාන උපාංග තියෙනවා. සහ ආචාර්ය උපාංග තියෙනවා. හරි? ආදාන ප්‍රතිදාන ආචාර්ය අපි ඉංග්‍රීසියෙන් කියනවා input output and storage devices කියලා. ඉතින් අපිට ඉගෙන ගන්න තියෙන devices කිහිපයක් තියෙනවා. මම මේ ටික අද පුතාලට කියලා දෙන්නම්. බලන්න මොනවද අපිට ආවේ. මෙතන රූප සරහනේ පුතාලට පේන්න තියෙන මේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙන විවිධ පර්යන්ත උපාංග. අපි ඒක නම් කරගමු මොනවද මෙතන තියෙන පර්යන්ත උපාංග? මොනිටර් තියෙනවා, ස්පීකර් තියෙනවා, මවුස් තියෙනවා, පෙන් ඩ්‍රයිව් තියෙනවා, කීබෝඩ් තියෙනවා, printer, hard disk, microphone. මේවා පර්යන්ත උපාංග. අපි මේවා වර්ග කරලා බලමුකෝ. ආදාන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ යතුරු පූර්ව මූසිකය, මයික්‍රොෆෝන්, ප්‍රතිදාන විදිහට සංදර්ශකය, මුද්‍රණ යන්ත්‍රය, නාදකය, ආචාර්ය සඳහා hard disk, ප්‍රකාශ තැටි, සැනලිදාවක චුම්බකය. දැන් පුතාලට මේ තුනේ වෙනස තේරෙන්නේ නැහැ නේද? ආදාන දැන් තව දෙයක් කියන්න කරුණා මේ ස්පර්ශක තිරය. හරි? ස්පර්ශක තිරය අපි මේවා ගැන කතා කරනවා. input devices කියලා කියන්නේ පුතේ පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දෙන උපාංග. මේක මම තේරෙන්නේ කිව්වොත් පුතාලගේ මේ කීබෝඩ් එකෙන් අකුරු ප්‍රෙස් කරාට පස්සේ නේද අපිට කම්පියුටර් එකට යන්නේ. පුතාලට ප්‍රෙස් කරන්න කලින් පෙන්නනවද? නෑනේ. දැන් පුතා නම ටයිප් කරනවා. දිසුණක් විතරම ශ්‍රී ලංකා කියලා ටයිප් කරනවා. S අකුර ප්‍රෙස් කරොත් නේද අපිට පෙන්නන්නේ. එතකොට මම මේ S අකුර ප්‍රෙස් කරාද කියලා ගත්තා. ඉන්පුට් එකක් දුන්නේ අපි ප්‍රෙස් කිරීලා කරේ. මවුස් එකෙන් අපි ඉන්පුට් එකක් කරන්නේ. එහෙනම් පරිගණකයට උපදෙස් සහ දත්ත ඇතුළත් කිරීමට භාවිතා කරන උපකරණ වලට අපි කියන ඉන්පුට් ඩිවයිසස් කියලා. මොනිටර් එකෙන් මොකද කරේ? මොනිටර් එකට අපිට උපන්න කිව්වද? නෑ. මොනිටර් එකෙන් මොකද කරේ? අපි කරන දේවල් අපිට පෙන්වනවා. ස්පීකර් එකෙන් මොකද කරන්නේ? ශබ්දය එළියට දෙනවා. අනේ මුද්‍රණ යන්ත්‍රයේ කොලේ ඇතුළට ගන්න පුතේ එළියට දෙන්න print කරලා එළියට දෙන්න. අන්න ඒ නිසා අපි කියනවා ප්‍රතිදාන උපාංග. output devices. එහෙනම් දැන් මේකේ මේ ස්පර්ශක තිරය කියන එක මේ කොටස් දෙකකටම අදාළව කියලා තියෙනවා. ඇයි මේ දෙකටම අදාළව කියලා තියෙන්නේ? හේතුව තමයි දරුවනේ ටච් ස්ක්‍රීන් එක කියලා ගත්තින් මේ ෆෝන් එකේ කරනකො ෆෝන් එකේ පුතාලට ඉන්පුට් දෙන්නත් පුළුවන්. මේ ඉන්පුට් දෙන ගමන් මේ හැමදේම පෙන්නනවා. එකම තිරයමක් තමයි පෙන්නන්නේ. මේ නිසා අපි ටච් ස්ක්‍රීන් කියන එක ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට හඳුනා ගන්නවා. දැන් බලමු ආචාර්ය ඩිවයිසස් කියන්නේ. පුතේ ස්ටෝරේජ් ඩිවයිසස් කියලා කියන්නේ අපි සකස් කරන දත්ත සහ තොරතුරු තැන්පත් කරන්න උපයෝගී වෙන ඒවා. දැන් පුතාලට මම මෙහෙම සරලව අහන්න පුතාලට තේරෙන්නේ. පුතාලට සින්දුවක් සේව් කරගන්න පුළුවන් මොකේද? පෙන් එක පුළුවන් නේද? VCD එක පුළුවන් නේද? DVD එක පුළුවන් නේද? chip එක පුළුවන් නේද? ඒ වගේම පරිගණකයේ hard disk එකේ සේව් කරන්න පුළුවන් නේද? අන්න එහෙනම් යම්කිසි දෙයක් තැන්පත් කරන්න භාවිතා කරන උපකරණ වලට අපි කියනවා මොනවද පුතේ? storage devices. එහෙම නැත්නම් ආචාර්ය උපාංග කියලා. පැහැදිලි නේද? හරි. අපි මේ කොටස් වෙන වෙනම ඉගෙන ගමු දැන්. අපි බලමු මොකක්ද මේ මූලික ආදාන උපාංගය කියලා. මොකද්ද පුතේ මූලික ආදාන උපාංගය? දැන් අපි input device කියලා කතා කරන්නේ. මූලික ආදාන උපාංගය තමයි කීබෝඩ් එක. කීබෝඩ් එක මේක තමයි පුතේ ප්‍රධානම ආදාන උපාංගය. අපිට කම්පියුටරේ මවුස් එක නැති වුණා. අපි ලැප්ටොප් එකක් ගත්තොත් මවුස් එකක් තියෙනවද? නෑනේ. ඒකේ තියෙන ටච් පෑඩ් එක. හැබැයි කීබෝඩ් එක අනිවාර්යෙන් තියෙන්න අවශ්‍යයි. පුතාලගේ ෆෝන් එකේ මවුස් එකක් තියෙනවද? නෑ. හැබැයි ඒකේ තියෙන කීබෝඩ් එක. මතක තියාගන්න. එහෙනම් ප්‍රධානම ආදාන උපාංගය තමයි කීබෝඩ් එක. සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ ඇතුළු කීයක් විතර තියෙනවද? 104ත් 108ත් අතර ප්‍රමාණයක් තියෙනවා. තව පුතාලට මම පුංචි රහසක් කියන්නම්. පුතාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න කම්පියුටරයක් ගාව නම් දැන් ඉන්නේ. පුතාලගේ කීබෝඩ් එකේ පුතේ F අකුරයි J අකුරයි. බලන්න ඒ දෙක මත විතර පුංචි කැලි දෙකක් නැද්ද කියලා.
ඔන්නව දැනගන්න ඕනේ. හරි. F අකුරයි J අකුරයි මත පුංචි කැලේ දෙකක් තියෙනවා. ඒ ඇවිල්ලා පුතේ ටයිප් කරනකොට අපිට පහසුවෙන් මේ අතුරු හඳුනා ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කීබෝඩ් එක අත තියා ගන්නකොට මෙන්න මේ විදිහට. එතකොට අපි සාමාන්‍ය F අකුර මේ ඇඟිල්ල J අකුර මේ ඇඟිල්ල තියාගෙන තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා F සහ J අකුර ඕනෑම යතුරුපූර්වක විශේෂ කරලා කියනවා. පුතාලා කීබෝඩ් එකක් ළඟ ඉන්න පොඩ්ඩක් අල්ලලා බලන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රධාන ආදානුපාංගය තමයි කීබෝඩ් එක. අපිට තවත් ඉන්පුට් ඩිවයිසස් කිහිපයක් තියෙනවා. මම පුතාලට පෙන්නන්නම්. මූසිකය අපි රූප සටහන් බලමු. මවුස් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් පුතේ. ජෝස්ටික් ගේම් ගහන්න භාවිතා කරන ජෝස්ටික් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් පුතේ. ඒ වගේම ලයිට් පෙන් එක. දැන් මේ මංගාව තියෙන ලයිට් පෙන් එකක්. හරි. දැන් මම මේක ලයිට් පෙන් එකක්. මම මේකෙන් තමයි පුතාලට මේ අකුරු ලියන්නේ. යන්නේ ඒවා ලයිට් පෙන්. ඊට පස්සේ ස්පර්ශක තිරය කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. ඒක අවුට්පුට් වලටත් ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුතේ පුතාලගේ ලැප්ටොප් වල තියෙනවා නම් ටච් පෑඩ් එක. ඒක මවුස් නෙමෙයි. මතක තියාගන්න මේ මවුස් එක නෙමෙයි. ඒක ටච් පෑඩ්. හරි. ටච් පෑඩ් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. ට්‍රැක් බෝල් දැන් නම් භාවිතා වෙන්නේ නැහැ. ඉස්සර භාවිතා වුණා. තව පුතේ ඍජු ආදානුපාංග කියලා අපිට පුතාලට ඔය සාමාන්‍ය වෙළඳ සැල් වල එහෙම පුතාලා භාණ්ඩ මිලදී ගන්නකොට කාඩ් එක පංච් කරන්නේ මේ චුම්බක තීර කියවනේ. ඒ වගේ මේ භාණ්ඩ වල බාකෝඩ් එක කියවන තීරු කීත කියවනේ. මේ වගේ ඉන්පුට් ඩිවයිසස් ගොඩක් තියෙනවා. පුතාලා ලොකු වුණාම මේවා වෙන වෙන වශයෙන් තවත් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මාත් එක්කම ඊඩින්න දරුවට මම මේවා පැහැදිලිව අනාගතයේදී තවත් විස්තර කරලා දෙන්නම්. දැනට පුතාලා ඔය කියපු ඩිවයිසස් ගැන පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඉන්පුට් එකක් කියන්නේ මොකක්ද සහ එක්සැම්පල් මොනවද කියලා. දැන් අපි බලමු ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවද කියලා. මූලිකම ප්‍රතිදාන උපාංගය තමයි පුතේ මේ මොනිටර් එක. මොනිටර් එකේ ආකාර කිහිපයක් තියෙනවා. එකක් CRT, LCD, LED කියලා අපිට මොනිටර් ආකාර තුනක් ඉගෙන ගන්න තියෙනවා. දැන් පුතාලා මේ මොනිටර් ආකාර තුන දන්නේ නැත්නම් මම පෙන්නන්නම්කෝ. මේ බලන්න. දැන් බලන්න මේකේ කෝ types of computer ගානේ. අපි ඔන්න ස්ක්‍රීන් කීබෝඩ් එක පොඩ්ඩක් ගමු. මගේ කීබෝඩ් එකේ එක අකුරක් වැඩ කරන්නේ නැහැ. T අකුර. මේ තියෙන්නේ. දැන් මේ බලන්නකෝ. දැන් පුතාලා ඉස්සර වෙන්න මේ වගේ මොනිටර් දෙකක් තියෙනවා නේද? වෙන්න මේ වගේ. වෙන්න මේ මොනිටර් වලට කියනවා පුතේ අපි CRT මොනිටර් කියලා. මේකට අධික විදුලි පරිභෝජනයක් තියෙනවා. හැබැයි මිලෙන් ගොඩාක් අඩුයි. හැබැයි මේක ඒ තරම් අපි ඇස් වලටත් හොඳ නෑ පුතේ මේ CRT කියන මොනිටර්. තේරුණා නේද? ඒ නිසා මේවා දැන් භාවිතේ ගොඩක් වෙලාවට ඉවත යමින් තියෙන්නේ. පුතාලත් මේක වැඩි පාවිච්චි කරන්න යන්න එපා. මොකද මේක ඒ තරම් ඇස් වලට හොඳ නෑ. සාමාන්‍ය ගෙවල් වල රූපවාහිනී තියෙනවා මේ වගේ. ඒවා ඒ තරම් හොඳ නෑ. ඊළඟ ආකාරය තමයි වෙන්න මේක. තව එකක් එන්න. පුතාලා දැකලා ඇති මම මේ මොනිටර් ආකාර කීපයක් පුතාලට පෙන්නන්නම්. මෙන්න මේ මැද තියෙන මොනිටර් පුතාලා දැකලා තියෙනවද? මෙන්න මේ මැද තියෙන මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ මොනිටර් වලට කියනවා පුතේ අපි LCD මොනිටර් කියලා. CRT මොනිටර් එකට වඩා මේ මොනිටර් එක හොඳයි. CRT මොනිටර් එකට වඩා මේ LCD මොනිටර් එක හොඳයි. නමුත් පුතේ LED තරම් හොඳ නැහැ. ඒක මතක තියාගන්න. හොඳම මොනිටර් වර්ගය තමයි පුතේ LED මොනිටර්. මේවා හැබැයි මිලෙන් ඉතාමත් ඉහළයි. දැන් මේ තියෙන LED මොනිටර් එකක්. පුතාලා මේවට කියනවා පුතේ අපි wide screen monitor කියලා. මේක සාමාන්‍ය monitor එකක්. මේ දිගේකට කියනවා අපි wide screen monitor කියලා. එතකොට මේවා මිලෙන් ඉතාමත් ඉහළයි. නමුත් අඩු විදුලියක් තමයි මේ monitor සඳහා වැය වෙන්නේ. හැබැයි ඉතින් මේ graphic design කරනවා වගේ නම් අනාගතයේදී පුතාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ monitors. දැන්ට පුතාලා මේ කියන මේ LCD monitor භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න බලන්න අපි මොනිටර් ආකාර කිහිපයක් ඉගෙන ගත්තා. දැන් කවුරු හරි අහනවා මොනිටර් ආකාර තුන මොනවද කියලා. මොනවද? අපි ලියමු මෙතන. CRT ඒ කියන්නේ පෙට්ටිය වගේ තියෙන එක. LCD ඒ කියන්නේ මෙන්න මේ වගේ මොනිටර් සාමාන්‍ය ගෙවල් වල ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මේ වගේ මොනිටර්. සහ අලුත්ම මොනිටර් තමයි LED. හොඳම මොනිටර් එක මොකක්ද? LED. වැඩක්ම නැති මොනිටර් එක මොකක්ද? CRT.
අපේ ඇස් වලට හොඳම නැති එක මොකක්ද? CRT. ඉතින් මෙන්න මේ වගේ වෙනස්කම් මතක තියාගන්න. හරි? අඩුම විදුලියක් වැය වෙන්නේ මොනවටද? LED. වැඩිම විදුලියක් වැය වෙන්නේ CRT. අර පෙට්ටිය වගේ තියෙනවා. ඉතින් ඒ නිසා වෙනස්කම් දැනගන්න අපේ දරුවෝ පොදුවේ මේ ඔක්කොම මොනිටර් එහෙම නැත්නම් ඩිස්ප්ලේ යුනිට් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේවා output devices. ඒ වගේම පුතේ තවත් output devices තියෙනවා. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක කියන්නේ output device එකක්. ඒ වගේම මුද්‍රණ යන්ත්‍රය කියන්නේ output device එකක්. ස්පීකර් කියන්නේ output device එකක්. හෙඩ්ෆෝන් කියන්නේ output device එකක්. එතකොට මෙන්න මේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් output device විදියට. ආචාර්ය උපාංග විදියට අපිට ගන්න පුළුවන් පුතේ hard disk එක. ඒ වගේම hard disk එකේ ආකාර දෙකක් තියෙනවා. එකක් පරිගණකයේ ඇතුලේ. මේ system unit එක ඇතුලේ තියෙන hard disk එක වගේම අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් portable hard disk උත් තියෙනවා පුතේ. මේ දෙකම storage device එහෙම නැත්නම් ආචාර්ය උපාංග විදියට අපි හඳුනා ගන්නවා. ඒ වගේම තව ගන්න පුළුවන් pen drive එක අපි සැනලි මතකයේ කියලා කියනවා. ඒ වගේම chip එක අපි memory chip කියලා කියනවා. මෙන්න මේවා අපි storage devices විදිහට පුතේ හඳුනා ගන්නවා. ඉතින් එහෙනම් මම හිතනවා දැන් පුතාලට දැන් input output සහ storage devices ගැන example කිහිපයක් හරි මතක හිටින්න ඇති කියලා. අපි යමු ඊළඟ කොටසට. අද දවසේ අවසන් ක්‍රියාකාරකමයි අපි කරන්න යන්නේ. දැන් හෙට උගන්වපු ඒ වගේ අපිට කියනවා පහත කොටස් හඳුනා ගන්න කියලා. අපි මේ පහත කොටස් ටික හඳුනා ගමුද පුතේ? හරි. අපි බලමු මුලින්ම සංදර්ශකය මොකක්ද? මේ පුතේ පුතාලගේ වැඩපොතේ තියෙන ක්‍රියාකාරකමක් මම කරන්නේ. හරි. ක්‍රියාකාරකම 1 2 මුලින්ම කියනවා සංදර්ශකය. අපි එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා අපි ඒකට පුතේ ඩිස්ප්ලේ යුනිට්. ආකාර තුනක් අපි ඉගෙන ගත්තා. මොනවද? CRT, LCD, LED. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? සංදර්ශකය. එහෙනම් මේක අංක 1. දෙක මුද්‍රණ යන්ත්‍රය. අපි ඉංග්‍රීසි වලින් කියනවා printer එක කියලා. මේ තියෙන්නේ පුතේ printer එක. 3 keyboard යතුරු පුවරුව. එහෙනම් මෙන්න මේක යතුරු පුවරුව. 4 හිස් බාණු. හිස් බාණුව කියන්නේ පුතේ හෙඩ්ෆෝන් එකට. මෙහෙම දාන්නේ අපි. ඒකට අපි කියනවා හිස් බාණුව කියලා. එහෙනම් හිස් බාණුව තියෙන්නේ මෙන්න මේ රූපයේ. ඒක අංක 4. 5 ස්කෑනර්. අපිට කියන්න මේ ස්කෑන් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. හරි? එහෙනම් මේ තියෙන්නේ ස්කෑන් එක. ෆොටෝකෝපි කරන තැන් වල තියෙන්නේ. 6 ස්පීකර් පුතාලා පහසුවෙන් දන්නවා ඒක. එහෙනම් මේක වෙන්න ඕනේ ස්පීකර්. 7 මූසිකය මේ තියෙන්නේ. 8 අපි සාමාන්‍ය ඔය කැමරා සාමාන්‍ය ගුරුවරු උගන්වන්නේ භාවිතා කරනවා පුතාලා දන්නවා. ලැප්ටොප් එකේ නම් පුතේ ස්ක්‍රීන් එක උඩින් තියෙනවා නැත්තම් වෙනම අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නම් මේ වෙබ්කෑම් එක පර්චේස් කරලා මිලදී ගන්න අවශ්‍යයි. එහෙනම් මේ තියෙන්නේ අංක 8 වෙබ් කැමරාව. ඉතින් එහෙනම් මම අදට නවතිනවා. හේතුව සාමාන්‍ය පුතේ ඔයාලා දන්නේ නැහැ වෛද්‍ය නිර්දේශය තමයි පුතාලට උපරිම පරිගණක තිරයක් හෝ ජංගම උපකරණයක් දිහා බලන් ඉන්න පුළුවන් උපරිම වෙලාව මිනිත්තු 40යි. මම ඒ නිසා සාමාන්‍ය මගේ පාඩම් මාලාව මිනිත්තු 40ට එහායි මම කරගෙන යන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ පුතාලටත් බෝරින් වෙනවා. ඊටත් වඩා පුතාලගේ ඇස් වලට ඒක හොඳ නැහැ. ඉතින් ඒ නිසා මම මිනිත්තු 40ක් වගේ වෙනකොට මගේ පාඩම් අවසන් කරනවා. ඉතින් එහෙනම් අද කොටස මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ සතියේදී මේ පාඩමේ process එක කියන්නේ මොකක්ද? hard disk එක කියන්නේ මොනවද? හොඳ කම්පියුටරයක් තෝරන්නේ කොහොමද? සහ අපි වෙබ් අඩවි වලට ගිහිල්ලාම පරිගණක මිලදී ගැනීමක් සහ තෝරා ගැනීමක් සිදු කරන විදිහ මම ඔයාලට පෙන්නනවා. ඉතින් ඒව අපි ලබන සතියේ කරන්නේ. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් මේ පිළිබඳව දැනුවත් කරන්න. අපි එහෙනම් ලබන සතියේදී හමු වෙමු. අදට මම මෙතනින් නවතිනවා. දරුවෝ හැමෝටම සුබ දවසක්.